අයබෝවන් දෙපුතේ උසස් පෙළ 2024 අපේ ආදරණීය දොළ පුතාලා හැමෝම ඉතාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. විදුලි සංදිමක් නිසා නියමිත වෙලාවට පොඩ්ඩක් පරක් වුණා. හරි අද එතකොට දෙවෙනි දවස. අපි ගිය සතියේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ පුතාලට මතක ඇති මේ තොරතුරු තාක්ෂණය විෂය හඳුන්වා දීම සහ අපේ පන්තියේ විශේෂතා පැහැදිලි කිරීම. ඔයා විෂය තෝරගන්න ඕනේ ඇයි විශ්වවිද්‍යාල ප්‍රවේශය මොනවද මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව තමයි පුතේ අපි සාකච්ඡාවට භාජනය කළේ ගිය සතිය තුල. එහෙනම් අද දවසේ වැටිය පටන් ගමු. A level 20-24 theory. Day 2. හරි. අද අපි ඉස්සල්ලාම කතා කරමු පුතේ මොනවද අපි මේ විෂය ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන පුතා මාත් එක්ක chat කරන්න මම chat එක බලනවා මේ ඉස්සරහින් පුතාලා දෙන ප්‍රශ්න යොමු කරන්න. ඒතර මම ඒවට උත්තර දෙනවා. ඊට මේක live class එකක් හින්දා අපිට සාමාන්‍ය ෆිසිකල් පන්තියක් වගේ මේක පවත්වාගෙන යන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ මම ගෙදර ඉන්නේ පුතාලා ගෙදර ඉන්නේ අපි අන්තර්ජාලය හරහා Zoom හරහා එක තැනකට virtual classroom එකකට සම්බන්ධ වෙලා තියෙනවා. අතන මේක අපිට පුළුවන් නම් කැමරා ඔන් කරන්න දීලා පුතාලා කැමරා ඔන් කරගෙන මේ විදිහට පන්ති පවත්වා ගන්න පුළුවන් නම් හරි වටිනවා. නමුත් වෙලා තියෙන්නේ සමහර එක්ක ඔය කැමරා ඔන් කරන්න දුන්නා මොකක් හරි වැරදි විදිහට හැස්සුනොත් එහෙම පන්තියට මේක හොඳ නැහැ. හරි එහෙනම් ළමයි අද දවසේ අපි බලමු. දැන් මට කියන්න පුතේ අපි මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන විෂය මොකද්ද පුතේ? ITද ICTද? අපි මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන විෂය ITද ICTද? ITද ICTද? මොකක්ද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන විෂය? ITද ICTද මොකක්ද ওই දෙකේ වෙනස? හරි ගොඩක් ළමයි කියනවා අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන විෂය ICT ඩු. එතන මොකක්ද ළමයි වෙනස්කම වෙන්නේ ICT වලයි IT වලයි? IT සහ ICT කියන විෂයන් දෙකේ වෙනස්කම මොකක්ද? කො අපි chat කරන්න. මොකක්ද වෙනස්කම පුතේ? ඔව් ළමයි කියනවා එක අකුරක වෙනසක් තියෙන IT කොහොම අකුරු 2යි ICT නේ අකුරු 3යි. හරි එක අකුරක වෙනස්කමක් තියෙන කියලා කෙනෙක් කියනවා. C නෑ. ඔව් C නැතිවට පුතා මෙතන ලොකු මාතෘකා දෙකේ වෙනස්කමක් තියෙනවා. අපි මම 2010 වගේ ඉන්න කාලේ කැම්පස් ඉන්නලා ගෙදර ඇද්දි මාඩුවට නෑදෑයෝ හිතවතුන් අහනවා. මොකද කරන්නේ මල්ලි? මම කියනවා කැම්පස් එකේ ඉන්නේ. මොනවද ඉගෙන ගන්නෙ? මම කියනවා IT. IT කියන්නේ මොනවද? ඉතින් මම කියන උත්තරය කම්පියුටර්ස් ගැන ඉගෙන ගන්නවා. ඒතකොට ඒ කට්ටිය යනවා මල්ලි කම්පියුටර් ගැන ඉගෙන ගන්නෙ. කැඩිච්ච කම්පියුටර් හදන්න ඉගෙන ගන්නවද? අපේ ගෙදරත් කම්පියුටරේ කැඩලා තියෙන්නේ හදලා දෙන්න බැරිද? අන්න එහෙම මතයක් තිබ්බ සමහරෙක්ගේ. මේ IT කම්පියුටර් ඉගෙන ගන්නවා ගොහම මේ අපි ඉගෙන ගන්නේ කැඩිච්ච කම්පියුටර් හදන්න කියලා. පුතේ කැඩිච්ච කම්පියුටර් හදන්න ඕන නම් මේ A level කරන්න ඕනේ නෑනේ. දැන් මම පුළුවන් ඒව කරන්න යන වෙනම කෝස් එකක් කරලා නෑ. අපි එතෙන් මේ යන්නේ.
අපි ඊට වඩා ගොඩක් ඉහළ මට්ටමේ තියෙන රැකියාවකටයි යන්නේ. අපි බැලුවොත් පුතේ නම් මොකද්ද මේ විෂයන් දෙකේ වෙනස්කම කියලා. ඔව්. දරුවනේ 1950 වගේ කාලෙක හඳුන්වා දුන්න විෂයක් CS Computer Science පරිගණක විද්‍යාව කියලා විෂයක් පුතේ මුල්ම කාලේ හඳුන්වා දුන්නා. මේ පරිගණක විද්‍යාව කියන විෂයේදී ප්‍රධාන වශයෙන් පුතේ ඉගැන්වුවේ මේ පරිගණකයේ දෘඩාංග ගැන තාක්ෂණය දියුණු කරන්නේ කොහොමද? අපි පරිගණකයේ මතකය වැඩි කරන්නේ කොහොමද? ස්පීඩ් එක වැඩි කරන්නේ කොහොමද? මෙන්න මේ කියන කරුණු කාරණා ගැනයි මුල් කාලේ පරිගණක විද්‍යාව කියන විෂයේදී පුතේ උගන්වන්න යෙදුනේ. පරිගණක විද්‍යාව කියන විෂයේදී ඉගන්වන්න යෙදුනේ මෙන්න මේ දේවල් ගැන. ඊට පස්සේ පුතා 1970 වගේ වෙද්දී හඳුන්වා දුන්න විෂයක් IT. Information Technology. තොරතුරු තාක්ෂණය. මේ තොරතුරු තාක්ෂණය කියන විෂයේදී පුතේ උගන්වන්න යෙදුනා විශේෂයෙන් පුතේ පරිගණක මෘදුකාංග ගැන. කොහොමද අපි කිසියම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා පරිගණක මෘදුකාංග භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට පන්ති භාර ගුරුවරයා එක් ළමයි ගත්ත ලකුණු විෂයන්ු ලකුණු ඇතුළත් කරනවා. ළමයි 50 දෙනෙක් ඉන්නවා. අපිට අන්තිමට පළවෙනිය දෙවෙනිය හොයාගන්න පුළුවන්. බැංකුවක් ගත්තොත් මේ බැංකුවේ සමස්ත කටයුතු ටික අපිට පරිගණකගත කරන්න මේ සිස්ටම් එකක් හදා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ විදිහට මේවා කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව පුතේ උගන්වන්න යෙදුන මොන විෂයෙන්ද? පරිගණක විද්‍යාව කියන විෂයෙන්. හරි? පරිගණක විද්‍යාව කියන විෂයෙන් තමයි පුතේ ඒ දේවල් ගැන උගන්වන්න යෙදුනේ. තොරතුරු තාක්ෂණය කියන විෂයෙන්. 1970 වගේ කාලේ තමයි IT කියන විෂය බිහි වුණේ. පුතේ ඔන්න 84 87 මේ කාල වකවානු වල ජංගම දුරකථනය හඳුන්වා දෙනවා. පුතේ මට කියන්න කවුද ජංගම දුරකථනය හඳුන්වා දුන්නේ කියලා? ලෝකයට ජංගම දුරකථනය හඳුන්වා දුන්නේ කවුද? ඔව් ළමයි. කවුද හඳුන්වා දුන්නේ? ඔව් ළමයි. නෑ ග්‍රැහම් බෙල් නෙමෙයි පුතේ. ග්‍රැහම් බෙල් හඳුන්වා දුන්නේ ලෑන්ඩ් ෆෝන් එක. මං අහන්නේ හෑන්ඩ් ෆෝන් එක. ජංගම දුරකථන හඳුන්වා දෙන පුතේ මෝටරෝලා සමාගමේ හිටපු ඉංජිනේරුවරයෙකු වෙන මාටින් කූපර්. උන 90 විතර වෙද්දි පුතා දුරකථන බිහි වෙන්න ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. දුරකථන අතර දත්ත හුවමාරු කිරීම. SMS MMS chat ජනප්‍රිය වුණා. 90 වෙද්දි පුතා අන්තර්ජාලය බිහි වුණා.
අන්තර්ජාලය හරහා ඊමේල් www මේවා හරහා මේ දත්ත තොරතුරු වේගෙන් හුවමාරු කර ගැනීම පිළිබඳ විෂයක් ඇති වුණා. අපි ඒ විෂයට කියනවා පුතේ CT communication technology. sannivedana තාක්ෂණය. එතන ඔය විෂයන් දෙක ඔය විදිහට පුතේ ඇති වෙලා වෙනම සංවර්ධනය වෙන්න පටන් ගත්තා. වෙනම සංවර්ධනය වෙලා මේ විෂයපතයන් දෙක 2000 වගේ වෙද්දී තනි ශේෂ්ත්‍රයක් බවට පත් වුණා. වෙන වෙනම තිබු මේ විෂයන් දෙක එකතු වෙලා ICT හැදෙනවා. මොකක්ද ICT කියන්නේ? Information and communication technology. තොරතුරු හා sannivedana තාක්ෂණය. තොරතුරු හා sannivedana තාක්ෂණය ICT. එතකොට පුතේ අපි ඔන්න ICT කියන විෂය තුලදී ඉගෙන ගන්නේ මොනවද? පරිගණකය ගැන විතරද? නෑ. පරිගණකය, පරිගණක දෘඩාංග, පරිගණකයේ මෘදුකාංග, පරිගණකය තුල දත්ත ගබඩා කරන්නේ කොහොමද? හසුරවන්නේ කොහොමද? මේවා භාවිතා කරන්නේ කොහොමද? ඒ වගේම sannivedana අන්තර්ජාලය, ජංගම දුරකථනය, මේ දත්ත එක පරිගණක ඉඳන් තවත් පරිගණකට sannivedanaya කරන්නේ කොහොමද? මෙන්න මේ කියන විෂයපතේ පිළිබඳව පුතේ අපි ICT කියන විෂය තුලදී ඉගෙන ගන්නවා. මේක තමයි අපි මේ වසර දෙකක් පුරාවට ඉගෙන ගන්න විෂය. දැන් ළමයි එකයි සර් මේ උගන්වන්නේ නැද්ද? ඕව වැඩක් නැහැ. නෑ මේක තමයි මේ ඉගැන්වීම. අපි මොනවා ඉගෙන ගන්නත් කලින් අපි ඉගෙන ගන්න ඕනේ අපි ඉගෙන ගන්න විෂය ගැන විෂය හඳුන්වා ගැනීමක් අපි තියෙන්න ඕනේ. නැත්නම් අපි කලුවරේ අතපත ගන්නවා වගේ අපි දන්නේ අපි ඉගෙනගෙන යනවා අපි දන්නේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මේ විෂය මොකක්ද කියලා දන්නේ. එහෙනම් අද අපි ඔන්න ලියන්න පටන් ගමු. ඉගෙන ගන්න පටන් ගමු. ලියන්න අපි පොතේ පුතාලට නිබන්ධන ලබා ගත්ත ළමයි අත උස්සන්න බලන්න පුතේ. නිබන්ධන ලබා ගත්තා. හරි. ඉතින් පුතාලට අපේ ආයතන සිසුල්කා රත්නපුර, නවමොන්ටානා ගම්පහ, රොට්රිනෝ ගේගොඩ, පෙන්සිල් ඔපෙරා කුරුණෑගල, සියොන් ඔපෙරා හොරණ, ගුරුමල්ල කළුතර. ඒ ආයතන වලට ඇවිල්ලා නිබන්ධන රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට අමතරව දුරස්ත දරුවෝ ඉන්නවනම් ඒ කියන්නේ දැන් ඔය පන්ති නොක කරන දිස්ත්‍රික්ක වලට අමතර දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම දරුවෝ සිසුල්කා ආයතනය හරහා නිබන්ධන ගෙන්න ගන්න. ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දරුවෝ ගම්පහ නවමොන්ටානා හරහා නිබන්ධන ගෙන්න ගන්න. ඊට අමතරව දැන් ඉන්න අපිත් දුර ළමයි ගොඩක්. ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, නුවරඑළිය මේ වගේ දුරස්ත දරුවෝ මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දාන්න. පුතාට එතකොට නිබන්ධන ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. දුරස්ත සිසුන්.
හරි පුතේ. නෑ ගිය සතිය අපි ඉගැන්වීමක් කළේ නෑ. ගිය සතිය අපි අපේ පන්තියේ විශේෂතා පිළිබඳව තමයි සාකච්ඡා කළේ. ඔව් මේකට මැසේජ් එකක් දාන්න. මේක හොඳ මතක තියාගන්න පුතේ. ඔයා හිතන්න එපා මැසේජ් එක දාපු ගමන් ඔයාලට රිප්ලයි කරයි කියලා. අඩුම දවසක් යනවා පුතේ. හේතුව මේ වෙද්දි විශාල සෙසුන් ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙනවා. WhatsApp පණිවිඩ එවනවා. එතකොට දවසකට මැසේජ් 400ක් විතර එනවා පුතේ එකතු වෙලා. ඒ හැම එකටම පිළිවෙලට රිප්ලයි කරමින් එනවා. ඔයා කලබල වෙන්න එපා. ඔයා රිප්ලයි කළේ නැහැ කියලා ආයෙවා රිප්ලයි කළොත් වෙන්නේ ඔයාගේ මැසේජ් එක ආපහු මුලට එනවා. ඒ නිසා ආපස්සට මැසේජ් බලාගෙන එන්නේ. දවසක් එකමාරක් ඇතුළත රිප්ලයි කළේ නැත්නම් විතරක් ඇමතුමක් දෙන්න පොඩි කාලයක් ගත වෙනවා මේ දවස්වල මැසේජ් ගෙන්න ගන්න. හරි? පොතේ ලියන පොතේ ටියුට් එකට ප්‍රශ්න කරන්න අවශ්‍යයි. හරි? ලියන පොතට එන්න. ලියන උතේ මාතෘකාව පොඩි අතුරුවෙන තොරතුරු හා sannivedana තාක්ෂණය යනු ICT යනු තොරතුරු හා sannivedana තාක්ෂණය යනු හරි ලියන දෙන්න එහෙම තොරතුරු නිර්මාණය කිරීම තොරතුරු නිර්මාණය කිරීම භාවිත කිරීම ගබඩා කිරීම හැසිරවීම ගබඩා කිරීම sannivedanaya කිරීම යනාදී කාර්යයන් ඉටු කර ගැනීම සඳහා බිහි වූ තාක්ෂණයට
තොරතුරු හා sannivedana තාක්ෂණයයි තොරතුරු හා sannivedana තාක්ෂණයයි කියනු ලැබේ. හරි එතකොට අපි මේ වසර දෙක පුරාවටම අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඔන්න ඔය කියන කාරණාව පිළිබඳව. හරි? ඔන්න ඔය කියන කාරණාව පිළිබඳව. හරි. දැන් අපි පොඩ්ඩක් ඉගෙන ගමු පුතේ ඊළඟට බලගමු මොනවද මේ අපිට මේ ICT විෂය තුල ඉගෙන ගන්න තියෙන්නේ කියන එක නිර්දේශය ගැන මොනවද අපි මේ වසර දෙක පුරාවට ඉගෙන ගන්නේ. ඒක බොහොම වැදගත්. ඉතාම වැදගත්. එහෙනම් අපි හඳුනගමු පුතේ විෂය නිර්දේශය ලියන පුතේ ICT විෂය නිර්දේශය. අපිට පාඩම් 13ක් තියෙනවා ඉගෙන ගන්න. පුතේ සිලබස් එක print කරලා දෙනවා. හැබැයි අද දවසේ අපි පොඩ්ඩක් ලියලා විස්තරාත්මකව නෙමෙයි සාමාන්‍ය වශයෙන් ලියලා ඉගෙන ගමු මොනවද අපි මේ වසර දෙක පුරාවට ඉගෙන ගන්න දේවල් ගැන. ඉංග්‍රීසි මීඩියම් ළමයිට පුතේ වෙනම ඉංග්‍රීසි මීඩියම් පන්තියක් තියෙනවා. ඒක අපි වෙනස කෙනෙක් කරන්නේ. ඒතර ඒක පියෝ ඉංග්‍රීසි මීඩියම් පන්තියක්. මොකද මේකේ ඉංග්‍රීසි වචන 4ක් කිව්වහම ඒක ඉංග්‍රීසි මීඩියම් ළමයිටත් අසාධාරණයක්, සිංහල මීඩියම් ළමයිටත් අසාධාරණයක්. ඒතර ඉංග්‍රීසි මීඩියම් ළමයිට අවශ්‍ය නම් හැකියාව තියෙනවා. ඒ ඉංග්‍රීසි මීඩියම් පන්තියට සම්බන්ධ වන අතරතුරේදී අපේ පන්තියට සහභාගී වෙන්න. එතකොට ඒ දරුවන්ට අර ක්ලාස් එකේ ෆුල් කාඩ් එක පේමන්ට් එක කරන්න වෙනවා. මේකේ නිබන්ධන ගාස්තු විතරක් ගෙවුවහම ප්‍රමාණවත්. හරි? එහෙම ගොඩක් ළමයි සම්බන්ධ වෙනවා. ඉංග්‍රීසි ටික අල්ලගන්න අනිත් පන්තිට සම්බන්ධ වෙනවා. විෂය හරියට අල්ලගන්න අපේ පන්තිට සම්බන්ධ වෙනවා. හරි. අපේ පුතේ අපි පළවෙනි පාඩම තොරතුරු තාක්ෂණය හැඳින්වීම. ලියාගෙන යමු පුතේ මාත් එක්ක. Introduction to ICT. තොරතුරු තාක්ෂණය හැඳින්වීම.
හරි මේ තොරතුරු තාක්ෂණයේ හැඳින්වීම කියන විෂයේදී දැන් මට පොඩ්ඩක් අත උස්සන්න පුතේ මෙතන O level IT කරපු දරුවෝ O level IT කරපු දරුවෝ අත උස්සන්න. හරි දැන් භාගයට භාගයක් O level ICT කරලා නැහැ. එතකොට මේ පළවෙනි පාඩමේදී මේ මොනවද පරිගණකය කියන්නේ පරිගණකයේ දෘඩාංග කියන්නේ මොනවද මෘදුකාංගයක් කියන්නේ මොනවද මේ වගේ භාවිත මොනවද මෙන්න මේ වගේ මූලික සංකල්ප ගැන අපි පළවෙනි පාඩමේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු තාක්ෂණ හැඳින්වීම කියන පාඩමේදී අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි පාඩම පරිගණක පරිණාමය. History of the computer. මේ පරිගණක පරිණාමය කියන කොටසදී පුතේ පරිගණකයේ ඉතිහාසය ගැන පරිගණකය හොයාගත්තේ කවුද? ඉස්සර තිබ්බ පරිගණකවල විශේෂත්වය මොනවද? අද වෙද්දී ඒවා කොයි තාක් දුරට වර්ධනය වෙලා තියෙනවද? තාක්ෂණය කොහොමද දියුණු වුනේ? මෙන්න මේ වගේ දේවල් ගැන පුතේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. හරි පුතේ රයිට් තුන්වෙනි පාඩම ගත්තොත් පුතේ දැන් මම පැහැදිලි කරන්න අපේ සිලබස් එක ගැන අපි ඉගෙන ගන්න මොනවද කියන එක පිළිබඳව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක හරි වටිනවා නේද ළමයි අහනවා සර් ඕවා අපි පාඩම් කරගන්න ඕනේ නැහැ පුතේ මේවා හරිද අපි විෂයක් ඉගෙන ගනිද්දි අපි විෂය පතේ දැනගන්න එපා මොනවද මේ ICT සිලබස් එකේ තියෙන්නේ මොනවද විෂයක් ඉගෙන ගද්දි පුතා විෂයට ආසාව හරි වැදගත් ඒ විෂය හරි ආසාවෙන් ආදරෙන් ඉගෙන ගන්න ඕනි. ඒතර ඒ සඳහා අපි දැනගෙන ඉන්න ඕනේ මේ විෂය අන්තර්ගතය මොනවද තියෙන්නේ. මොන වගේ විෂය කොටස්ද මේක තුළ උගන්වන්නේ කියන එක අපි දැනගෙන ඉන්න ඕනි. හරි? රයිට්. දැන් පරිගණකයට තේරෙන්නේ පුතේ 1 සහ බිඳුව විතරයි. මොකද්ද මේ 1 සහ බිඳුව කියන්නේ? කරන්ට් එකක් යනවා කරන්ට් එකක් යන්නේ. කරන්ට් එකක් යනවා කරන්ට් එකක් යන්නේ. සංඥාවක් යනවා සංඥාවක් යන්නේ. එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කරනවා අපි ඉගෙන ගන්නවා පුතේ තුන්වෙනි පාඩමේදී සංඛ්‍යා පද්ධති. number system. number system.
හරිද පුතේ? හරි පුතේ රයිට්. දැන් අපි ඊළඟ හතරවෙනි පාඩම ගත්තොත් පුතේ අපි කියනවා මේක logic gate. තාර්කික ద్వාර. තාර්කික ద్వාර. logic gate කියන පාඩම. හරි පුතේ මොකක්ද මේ logic gate කියලා කියන්නේ? දැන් අපේ මිනිස්සුන්ට ගත්තොත් පුතේ අපි මේ මස්, ලේ, ඇට, නහර නේ සෛල, පටක මේ වගේ හැදලා තියෙන සෛල තමයි මූලිකම ඒකකය වෙන්නේ. ඒතර අපි ගත්තොත් පුතේ පරිගණකයක්. මේ පරිගණකයේ ඇතුළත තියෙනවා පුතේ මොනවද? තාර්කික ద్వාර. එතන සර්කිට්, ඉන්ටග්‍රේටඩ් සර්කිට්, IC අනුකලිත පරිපථ, විද්‍යුත් පරිපථ. එතන මේකේ තැනුම් මේකකේ තමයි පුතේ තාර්කික ద్వාර logic gate කියලා කියන්නේ. එතන අපි හතරවෙනි පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ logic gate පිළිබඳව. පුතේ පස්වෙනි පාඩම දැන් පුතාලාගේ ගෙදර කම්පියුටරයක් තියෙනවා නම් පුතාලාගේ ওই කම්පියුටරේ අනිවාර්යෙන් මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. පුතාලා පෙන් එකකට ෆයිල් එකක් කොපි කරගන්නවා, ඩිලීට් කරනවා. හાર્ඩ් එක තුල දත්ත ගබඩා කරනවා. එතන මෙන්න මේක වෙන්නේ කොහොමද කියන කාරණාව පුතේ අපි ඉගෙන ගන්නවා පස්වෙනි පාඩම මෙහෙයුම් පද්ධති. operating system. Operating system. හරි ළමයි
හරි රයිට්. 6 වෙනි පාඩම බොහොම ලස්සන සහ බොහොම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. මම එහෙම කියන්නේ ඇයි? 6 වෙනි පාඩම පුතේ අපි දන්න දේක තාක්ෂණික පැත්ත. දැන් ඔයාගේ යාළුවෙකුට ලියුමක් ලියනවා. ඔයා ලියුම ලියලා ලියුම් කවර් එක දාලා මුද්දරේ අලවලා තැපැල් පෙට්ටියට දානවා. එතකොට පුතේ තැපැල් කරුව ඇවිල්ලා තැපැල් මාම අරගෙන ලියුම අරන් ගිහලා නේද? බයිසිකලේ පැදගෙන ගිහිල්ලා අදාළ කෙනාට ඔය ලියුම දෙනවා. දැන් අපිට පේනවා පුතේ ෆිසිකලි භෞතිකව මේ ලියුම එක තැනක ඉඳන් තවත් තැනකට ගෙනිච්චා. දැන් ඔයා කායික හරි chat කරලා තියෙන පුතේ ෆෝන් එකෙන් chat කරනවා. chat කරනවා. එතකොට ඔයා හායි කියලා chat එකක් දාපුවම මේ chat එක ඔයාගේ යාළුවාගේ පරිගණක දුරකථනයට ගමන් කරනවා. දැන් කවුරු හරි පුතේ යෝක අතරමැදින් බයිස්ලේ ගිහින් දෙනවද පණිවිඩේ? නෑ. මේ වායුගෝලය හරහා සම්ප්‍රේෂණය වෙන්නේ. කොහොමද මේක වෙන්නේ? ඔයා chat හායි කියලා දාපුවාම එයාට ඒක යන්නේ කොහොමද? මේ sannivedanaya වෙන්නේ කොහොමද? අන්තර්ජාලය වැඩ කරන්නේ කොහොමද? අන්තර්ජාලය කියන්නේ මොකක්ද? මෙන්න මේ බොහොම ලස්සන ආදරණීය පාඩමක් මේක පුතේ ආකර්ෂණීය පාඩමක්. 6 වෙනි පාඩම පුතේ දත්ත sannivedanය හා ජාලකරණය. data communication and networking. හරි පුතේ right. අපි 7 වෙනි පාඩමට ආපුහම පුතේ 7 වෙනි පාඩම අපි කියනවා පුතේ තොරතුරු පද්ධති. information system. information system තොරතුරු පද්ධති.
හරිද පුතේ? දැන් මේ තොරතුරු පද්ධතියක් කියලා ගමු. දැන් බැංකුවක තියෙන පද්ධතියක් තොරතුරු පද්ධතියක්. මේ වගේ පද්ධතියක් නිර්මාණය කරන්න කොහොමද? මේක වැඩ කරන්නේ කොහොමද? මෙන්න මේ කියන කරුණු කාරණා ගැන තමයි පුතේ අපි තොරතුරු පද්ධති කියන පාඩමේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? මෙන්න මේ පිළිබඳව තමයි අපි තොරතුරු පද්ධති කියන පාඩමේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? ඒ නිසා දැන් මේ පුතාලා අපිත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වුණු දරුවෝ ඔන්ලයින් කියලා නැහැ. සාමාන්‍ය භෞතික පන්තියක් වගේ තමයි. කැපවීමෙන් වැඩ කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. හැමෝම උපරිම උත්සාහ දරන්න ඕනේ පුතේ. මොකද මේ උසස් පෙළ පන්තියන එකේ ප්‍රධාන අවරමුණ විභාගයේ සමත් වීම විශ්වවිද්‍යාලය. හැමෝගෙම උපරිම උත්සාහය තියෙනවනේ කැම්පස් යන්න. මෙහෙමයි. විශ්වවිද්‍යාලෙ ගියා කියලා හැමෝම ජීවිතේ දිනුවෙත් නැහැ. විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ කියලා හැමෝම ජීවිතේ පරාජය වුණෙත් නැහැ පුතේ. හැබැයි ලංකාව වගේ රටක මේ ජීවිතේ ජය ගන්න තියෙන ලේසි ක්‍රමයක් තමයි විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය අරගෙන එතනින් එහාට වඩා සාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම එතෙන්ට යන්න උත්සාහ කරන්න ඕන. ලේසි නෑ. හැමෝටම කැම්පස් යන්න බැහැනේ පුතේ. මොකද 20ක් විතර තමයි විශ්වවිද්‍යාලයට ගන්නෙ. හැබැයි එහෙමයි කියලා සැලෙන්න එපා පුතා. අපිට පුළුවන් හයර් ඩිප්ලෝමා එකක්, ප්‍රයිවට් යුනිවර්සිටි එකක් මොකක් හරි එතනින් එහාට බලන්න. ඒතර මේ වෙලාවේ පුතාලා හැමෝම මනස හදා ගන්න ඕනේ කැම්පස් එකට යනවාම කියන අරමුණ තුල වැඩ කරන්න ඕනේ. බැරි වුණොත් අපි බලමු වෙනත් මොනවා හරි කරන්න. නමුත් මේ වෙලාවේ අපේ ප්‍රධාන අරමුණ විය යුත්තේ විශ්වවිද්‍යාලයට යනවා කියන එක. හරි? විශ්වවිද්‍යාල ප්‍රවේශය තමයි පුතේ මේ වෙලාවේ සෑම දරුවෙකුගේම අරමුණ විය යුත්තේ. හරි. සමහර කට්ටිය බණී පුතේ මම දැකලා තියෙනවා. සමහර ගුරුවරුත් බයිනවා කැම්පස් වලට වැඩක් නැහැ කියලා. අයියලා කළා බයිනවා ඇති. හොයලා බලන්න පුතේ. ඒ බයින ගුරුවරු කැම්පස් ගිහිල්ලත් නැහැ. ඒ බයින අයියලා කළා කැම්පස් ගිහිල්ලත් නැහැ. කැම්පස් ගියපු කවුරුවත් කැම්පස් එකට බයින්නේ නැහැ. යන්න බැරුණු කට්ටිය තමයි අර කඩන්න බැරි මිල තිත්තයි වගේ විශ්වවිද්‍යාලයට බයින්නේ. මොකද විශ්වවිද්‍යාලේ හරහා පුතේ ජීවිතේ ජයගත්ත කට්ටිය බොහොමයි. මේ මතක තියාගන්න කැම්පස් ගියේ නැහැ කියලා ජීවිතේ අසාර්ථක වෙනවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ලේසි ක්‍රමයක් වාට ජීවිතේ ජය ගන්න මේ විශ්වවිද්‍යාලය. හරිද? මේ කාලේ හැමෝටම අමාරු කාලයක් පුතලා දන්නවා. ඉතින් ඒක තුල බොහොම කැපවීමෙන් වැඩ කරන්න පුතේ. දෙමව්පියන්ගේ වටිනා සල්ලි නාස්ති කරන්න එපා. බොහොම කැපවීමෙන් ඉගෙනගෙන ගිහිල්ලා ඉහළ ප්‍රතිඵලයක් ගන්න අපි උත්සාහ කරමු. හරි. ළමෙක් අහනවා කීයද ඉවර වෙන්නේ? අද වැට්ටි ඉවර කරලා ඉවර කරමු. 8 වෙනි පාඩමට આવත් පුතේ. දැන් මොකද්ද මේ 8 වෙනි පාඩම? දැන් පුතාලගේ හැමෝම ෆෝන් එකේ යාළුවන්ගේ දුරකථන අංක ගබඩා කරලා තියෙනවනේ. නම දුරකථන අංකේ. අපි ඔන්න ඔයාලට කියනවා පුතේ ඩේටාබේස් එකක් කියලා. එතකොට අපි 8 වෙනි පාඩමේ කතා කරන්නේ මේ දත්ත ගබඩා කරන්නේ කොහොමද? මේවා හසුරවන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ පුතේ. දත්ත සමුදාය කළමනාකරන පද්ධති. database management system. Jangan. හරිද පුතේ?
right. නවවෙනි පාඩම නම් වෙනවා Python මොන පාඩමද? 9. අපි මෘදුකාංගයක් නිර්මාණය කරන්නේ කොහොමද? අපි කඩයක විකුණු භාණ්ඩ ටික ඇතුළත් කරපුවාම මිල ගණන් එකතු වෙලා බිල් පතක් print වෙලා ඉන්නේ කොහොමද? මේ වගේ වැඩසටහනක් හදාගන්නේ කොහොමද කියලා පුතේ අපි 9 වෙනි පාඩම. ක්‍රම ලේඛනය කියන පාඩමේ programming කියන පාඩමෙන් කතා කරනවා. Python කියලා අපි කියන්නේ ඕක තමයි පාඩම. Python. හරි. right. දැන් පුතාලා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපුවාම පුතාලගේ ප්‍රතිඵල බලන්නේ මොකෙන්ද පුතේ? සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපුවාම පුතාලගේ ප්‍රතිඵල බලන්නේ මොකෙන්ද? වෙබ්සයිට් එකකින්. වෙබ්සයිට් එක හරහා තමයි ප්‍රතිඵල බලන්නේ. විශ්වවිද්‍යාලයට ඇප්ලිකේෂන් දාන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව වෙබ්සයිට් එකකින්. වෙබ්සයිට් එකක් හදන්නේ කොහොමද? මේ වෙබ්සයිට් එකක් නඩත්තු කරගෙන යන්නේ කොහොමද? ලස්සන කරගන්නේ කොහොමද? මෙන්න අපි 10 වෙනි පාඩමේ කතා කරනවා පුතේ. වෙබ් අඩවි සංවර්ධනය. වෙබ් ඩෙවලොප්මන්ට්. විශේෂයෙන්ම මෙතන අපි HTML CSS PHP කියන දේවල් මේ භාෂා වර්ග ගැන කතා කරනවා. හරිද පුතේ? right. පුතේ 11 වෙනි පාඩම දැන් මේ මම ඔය වීඩියෝස් එකෙන් පෙන්නන පුතාලට මේ දැන් අලුත්ම තියෙන ශ්‍රේෂ්ඨයක් පුතේ. අපි IoT කියලා කෙටියෙන් කියනවා.
යන්ත්‍ර උපකරණ අන්තර්ජාලය හරහා sannivedanaya කර ගැනීම. හිතන්නකො පුතේ මේක ස්මාර්ට් වොච් එකක් කියලා. මේ ස්මාර්ට් වොච් එකෙන් මගේ හෘද ස්පන්දන වේගය, පීඩනය, ප්‍රෙෂර් එක මේවා මයින්නවා. මට heart attack එකක් හැදෙන්න වගේ නම් ඉන්න එක හඳුන ගන්නවා. හඳුනගෙන මෙයා ස්වයංක්‍රීයවම මගේ වෛද්‍යවරයාට මැසේජ් එකක් යවනවා මෙයාට heart attack එකක් හැදෙන්න යන්නේ. ගිලන් රථ සේවාවට යවනවා පුතේ පණිවිඩයක්. ලොකේෂන් එක මේ ලෙඩා මෙන්න මෙතන ඉන්නවා heart attack එකක් හැදිලා. උපාංග අන්තර්ජාලය හරහා sannivedanaya කරනවා. ඒතර අපි ඕකට කියනවා පුතේ IoT. පුතලා මේ වචන අහන්න නැතුව ඇති. සාර්වද්‍රව්‍ය අන්තර්ජාලය. IoT කියලා අපි කියනවා. ඒක අලුත් ශාස්ත්‍රයක්. හරිද පුතේ? IoT කියන්නේ ඉන්ටර්නෙට් of things. අන්තර්ජාල සාර්වද්‍රව්‍ය. හරිද පුතේ? right. පැහැදිලි පුතාලට? හරි. පුතේ 12 වෙනි පාඩමත් පුතාලා දන්න පාඩමක තාක්ෂණික පැත්තක් අපි ඉගෙන ගන්නි. ඒ කියන්නේ දැන් පුතාලා අන්තර්ජාලය හරහා බඩු මිලදී ගන්න ඕනේ. ඇඳුම් නේද? eBay, Amazon හරහා භාණ්ඩ මිලදී ගන්නවා. පුතාලා ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් ගෙවනවා. කොහොමද මේ දේවල් වෙන්නේ? වර්තමානයේ වැඩිම ඉල්ලුමක් තියෙන ශේෂ්ත්‍රයක් තමයි ක්‍රිප්ටෝකරන්සි, බිට්කොයින්. මේ බිට්කොයින් කියන්නේ මොනවද? ඒතර මේ හරහා කොහොමද මේවා සිදු වෙන්නේ? ඉලෙක්ට්‍රොනික පේමන්ට්, PayPal වගේ දේවල් මොනවද? මෙන්න මේ ගැන අපි සාකච්ඡා කරනවා පුතේ 12 වෙනි පාඩමෙන්. e-business. විද්‍යුත් ව්‍යාපාර. e-business විද්‍යුත් ව්‍යාපාර.
හරිද පුතේ? right. ඊළඟ ළමයි 13 වෙනි පාඩම අලුත් තාක්ෂණයන් ලෝකයන දිශානතිය new trend නව ප්‍රවණතා කියන පාඩම. අලුත් තාක්ෂණයන් මොනවද? කොහොමද මේවා හඳුන්වා දෙන්නේ? මේ වගේ භාවිත මොනවද? හරි ඒකත් හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. 13 වෙනි පාඩම. නව ප්‍රවණතා කියන පාඩම. හරිද ළමයි? O level IT සහ A level IT කියන්නේ පුතේ අහසයි පොළොවේ වගේ. O level වල Word Excel PowerPoint database පුතේ පොඩි පොඩි application එකක් නේ තියෙන්නේ. A level වල එහෙම නෙමෙයි. ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න තියෙනවා අලුත් දේවල් ගොඩක්. හරි ඔන්න එහෙනම් අද අපි කතා කළේ ඉගෙන ගත්තේ ICT කෙමිස්ට්‍රි කරන්න බෑ පුතේ. අපිට මේ විෂය නිර්දේශය තුල අපි ඉගෙන ගන්න පාඩම් 13 ගැන ළමයට දැන් යම්කිසි අවබෝධයක් තියෙනව නේද පුතේ අපි ඉගෙන ගන්න විෂය ගැන? දැන් හුවොත් එහෙම ගෙදර අම්මා පුතේ මොනවද ඔබ ඉගෙන ගන්නව IT වල? දැන් පුතාට විනාඩි 4කින් 5ක් අරගෙන පොඩි පැහැදිලි කිරීමක් අපි මේ IT වල තියෙන මෙන්න මේ දේවල් ඉගෙන ගන්නවා මේවා ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ ශාස්ත්‍රයක් ඉගෙන ගන්නවා කියලා පුතාට කියන්න තරම් දැන් දැනුමක් ලැබුණා නේ පුතේ. යම් අවබෝධයක් ලැබුණා නේද පුතේ ICT විෂය ගැන අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වන විෂය පතය ගැන යම් නෙමෙයි හොඳ අවබෝධයක් ලැබුණා. ඒක ඉස්සල්ලාම වැදගත්. නැත්තම් පාඩමෙන් පාඩමට ඉගෙන ගන්නකොට පුතේ අපි දැනගන්න ඕනේ අපිට මොනවද අපි මේ සිලබස් එක තුල ඉගෙන ගන්නේ. හරි මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? මෙන්න මේ දේවල් පිළිබඳව අපි ඉගෙන ගන්න ඕනේ. හරි ඒක තමයි අද දවසේ අපි දැනගත්තේ මේ මොනවද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ විෂය පතය මොනවද කියන කාරණාව පිළිබඳවයි අපි කතා කළේ. අවුරුදු දෙක නම් පාඩම් 13යි පාඩම් 13 වුණාට පුතේ දැන් O level කාලේ විෂයන් 9ක් නේ. මෙතන විෂයන් 3යි. දැන් O level IT වලත් පුතේ පාඩම් තියෙනවා 15ක් විතර. මේ O level ගානට නම් හිතන්නවත් එපා ළමයි ඈ. O level ඇද්දයක් නෑ. A level කියන්නේ එහෙම නේ පුතා. මේ පිළිබඳව අපි විශේෂව ඉගෙන ගන්න ඕනේ, ගැඹුරට ඉගෙන ගන්න ඕනේ, පුළුල්ව ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් A level කියන්නේ වෙනම කතාවක්. හොඳට මතක තියාගන්න. එහෙනම් අපි ලියමු තේ මාතෘකාව පළවෙනි පාඩම තොරතුරු තාක්ෂණය හැඳින්වීම. පළවෙනි පාඩම තොරතුරු තාක්ෂණය හැඳින්වීම. හරි තා චුට්ටක් අද අපි කතා කරමු. පටන් ගන්න පරක් වුණානේ. බොහෝ විට දිගටම අපිට ලයිව් පන්තිය 9:00ට පටන් ගන්න වෙයි මට හිතෙන්නේ ලයිට් එන්නේ ඒ වෙලාවට. ඒකේ ප්‍රශ්නයක් නෑ නේද පුතේ? රෙකෝඩින් දානවා. හරි. ඒ අර්ථයෙන් යන පුතේ අනුමාතෘකාව පිළිගුවා පළවෙනි පාඩම තොරතුරු තාක්ෂණය හැඳින්වීම. එයාට අනුමාතෘකාව දත්ත
දත්ත යනු data. නෑ ටියුට් එකේ නෙමෙයි පුතේ. දැන් ටියුට් එක ඕනේ. හරි හරි ඔව් අපේ නිල් පාට පොතේ ලියා ගන්න හරි නිල් පාට පොතේ පොතේ දත්තයක් කියන්නේ මොකද්ද දත්තයක් data කියලා අපි කියනවා දත්ත දැන් මේ ළමයේගේ ගණන් වල ලකුණු 80යි ඒක දත්තයක් කිසියම් දරුවෙක් ඉන්නවා එයා උස අඩි 5යි දත්තයක් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20යි දත්තයක් අපිට දත්ත කියලා කියන්න පුළුවන් මොනවද පුතේ මූලික දේවල් වලට මූලික දේවල් මූලික අංග වලට අපිට දත්ත කියන්න පුළුවන් එතන ළමයි අපි මේ නිර්දේශය තුලදී අතන ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ පරිගණකය ගත්තොත් පුතේ දරුවනේ මට පරිගණකය සඳහා ලබා දෙන්න හොඳ නිර්වචනයක් පරිගණකයක් කියන්නේ මොකක්ද පරිගණකයක් කියලා කියන්නේ මොකක්ද හරි ඔව් අපිට ලේසියම සරලම නිර්වචනය මොකද ඔව් chat කරන්න පුතේ chat දාන්න උත් දෙන්න පරිගණකය සඳහා ලබා දිය හැකි සරලම නිර්වචනය මොකද්ද පුතේ සරලම එක පරිගණකයක් කියන්නේ යාන්ත්‍රයක් මැෂින් එකක් එතකොට අපි මේ පරිගණකයෙන් කරන්නේ මොකද්ද පුතේ අපි මේ පරිගණකයට ළමයි දත්ත data ඇතුළත් කරනවා ආදානය ඇතුළත් කරලා පරිගණකය හරහා මේ දත්ත අපි සැකසීම කරගන්නවා process කරගෙන පරිගණකයෙන් එළියට ප්‍රතිදාන අවුට්පුට් කරනවා පුතේ තොරතුරු information
තොරතුරු පරිගණකයෙන් එළියට අවුට්පුට් කරනවා. ඒතර අපි මේ අපේ නිර්දේශය තුල අපි කතා කරන්න පුතේ ඔය ගැන. පරිගණකය හරහා දත්ත සකස් කරගන්නේ කොහොමද? ඒතර පුතේ සරලව කිව්වොත් එහෙම දැන් අපි මම මිලදීගත් භාණ්ඩ මිලදීගත් භාණ්ඩ කියන්නේ දත්තයක්. ඒ විස්තර පරිගණකයට ඇතුළත් කරලා පරිගණකය හරහා මේක එකතු කරනවා. අපිට අවුට්පුට් එක විදිහට බිල්පත එනවා. බිල්පත කියන්නේ තොරතුරක්. ඒතර අපි පරිගණකයේ භාවිතා කරන්නේ මෙන්න මේ කතන්දරයට දත්ත ඇතුළත් කරලා මේ ඇතුළත් කරපු දත්ත ටික සකස් කිරීමකට භාජනය කරගන්න. right. එහෙනම් අපි ලියනවා පුතේ මෙන්න මෙහෙම. අපි දත්ත ගැන කතා කරමින් ඉන්නේ නේද? අපිට දත්තවල පුතේ විවිධ නිර්වචන දෙන්න පුළුවන්. එක අපේ ගුරුවත් පොතේ තියෙන එක නිර්වචනයක් තමයි පුතේ අසංවිධිත අංග සමූහයකි. එහෙනම් ලියන්න උත්තර වෙන්නේ මෙහෙම. නිර්වචන 1 අසංවිධිත අංග සමූහයක් ලෙස අසංවිධිත අංග සමූහයක් ලෙස දත්ත හැඳින්විය හැක. හරි. එතකොට අසංවිධිත කියන්නේ ඒකේ තේරුම අසංවිධිත. සංවිධානය වෙලා නැහැ. කිසිදු සැකසීමකට භාජනය වෙලා නැහැ කියන එකයි අසංවිධිත කියලා කියන්නේ. හරි? right. නිර්වචනය 2 නිර්වචන 2 කිසිදු සැකසීමකට භාජනය නොකළ කිසිදු සැකසීමකට භාජනය නොකළ එහෙත් මූලික අර්ථයක් ලබා දෙන
එහෙත් මූලික අර්ථයක් ලබා දෙන ඉලක්කම් අක්ෂර වචන චිත්‍ර හෝ මිනුම් සමූහයකට දත්තයයි කියනු ලැබේ. හරි, දත්තයයි කියනු ලැබේ. ආසාවෙන් ඉගෙන ගන්න. right. අපි උදාහරණ කීපයක් ලියලා දවස අවසන් කරමු. ලියන පළවෙනි උදාහරණය සිසුවෙකුගේ බර ගණිතය විෂයේ ලකුණු සුළං හමන දිශාව පාන් රාත්තලක මිල මලක වර්ණය හරි, ඔන්න ඔය පුතේ අපිට දත්ත කියලා කියන්න පුළුවන්. හරි, එන අද දවසේ අපි ඔන්න සාකච්ඡා කළේ පුතේ මොනවා ගැනද? අපේ විෂය නිර්දේශය අපි හඳුනගත්තා. පළවෙනි පාඩමට චූටි ආරම්භයක් ගත්තා. අද දවසේ කරපු කොටස් වල මොනවා හරි ගැටලුවක් පුතාලට තියෙනවද? පන්ති ගාස්තු පුතේ දැන් ඔකට ටියුට් ගන්න යද්දී ඒ අදාළ ආයතනයට මුදල් ගෙවලා නිබන්ධන ලබා ගන්න පුළුවන්. නිබන්ධන ලබාගෙන ඔන්ලයින් ක්ලාස් වල රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ දුරස්ත ළමයි පන්ති නොකරන දිස්ත්‍රික් වල දරුවෝ අපි අර අංකයක් දැම්මා. ඒකට WhatsApp පණිවිඩයක් වපුවම පුතාලට බැංක් ඩීටේල්ස් එවයි මුදල් තැන්පත් කරලා ඒක ස්ලිප් එකේ වන්න. වෙබ්සයිට් එකේම පැහැදිලි කරන්න අනිත් සතිය පුතේ lms.bic.lk. පුතාලට හදිස්සියකදී ඔන්ලයින් එකට ෆිසිකල් මාරු වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් වලට කියලා දෙන්නම්. දැන්ට මේ මාසේ අපි රෙකෝඩින් ටික YouTube එකට ඔක්කොම දානවා. පළවෙනි මාසේ, දෙවෙනි මාසේ නම් අපේ සිස්ටම් එක හරහා තමයි පුතාලට ඒවා බලන්න හැකියාව ලැබෙන්නේ. හරි, එහෙනම් අද දවසට අපි උදේ නතර කරමු පුතේ. අනිත් සතියේත් මුණ ගැසෙමු. යාළුවන්ට දැනුවත් යන පන්ති පටන් ගත්තා කියලා ෆිසිකල් වගේම ඔන්ලයින් කැමති එකට මාරු වෙන්න පුළුවන්. යූසර් නේම් පුතාලට අපේ ඔන්ලයින් වලට යූසර් නේම් හදලා දෙයි. අර අංකයට දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් දාපුවාම. හරි, එහෙනම් පුතේ හැමෝටම ආයුබෝව වේවා, වාසනාව වේවා. කුරුණෑගල ෆිසිකල් පන්තියක් තියෙනවා පුතේ. සෙනසුරාදා 10ට තියෙන්නේ.